And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමග. අදත් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. නුවරඑළියට හෙට දවස පුරා ඇඳිරි නීතිය. පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ පිරිස නඩු මගට බැසීමට තීරණය කරයි. මද්දකට හසුව බේරාගත් දුර්ලභ කළු කොටියා ප්‍රතිකාර අතරතුර මිය යයි. මරණය ගැන වනජීවියෙන් වනජීවියටම චෝදනා. අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්ගේ දේහය ගුවනින් කඳුරටට රැගෙන යයි. ණය ගැනීමේ චෝදනාවකින් උණුසුම් වූ රතුයිර. කොරියාවේ කොවිඩ්-19 දෙවැනි රැල්ලක් ඇරඹෙයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමාජිකින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට අද එම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස් වූ අවස්ථාවේදී මේ අතර සමගි ජන බලවේගයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව තම පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි. එම පක්ෂයේ නායකයින්ද අද සවස රැස් වී කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද උදෑසන 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය. එළඹෙන මහමැතිවරණයට සමගි ජනබලවේගයේ යටතේ තරඟ වැදීමට නාම යෝජනා බහර දුන් පක්ෂ සමාජිකයන් පිළිබඳව අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. එලෙස වෙනත් නාම යෝජනා බහර දුන් සමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙහිදී තීරණය කළා. මෙලෙස පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමාජිකයන් 99 දෙනෙකුගේයි. ඒ අතර පැවති පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද වනවා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සමාජිකයන් 8 දෙනෙකු පත් කර ගැනීමද අද සිදු කෙරුණා. දැනට 99 දෙනෙක් ඒ කියන්නේ 2015 එක්සත් ජාතික පක්ෂයත් සමග මහා මැතිවරණයට තරඟ කරපුත් ඒ වගේම පළාත් පාලන මැතිවරණේ තරඟ කරපු අය දැන් වෙනත් පක්ෂ වලින් තරඟ කරන ඒ වගේම ස්වාධීනව තරඟ කරන කට්ටියගේ පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පත්වීම් විශේෂයෙන්ම මාර්තු 30න් පස්සේ ආපෝ ඒ අවශ්‍ය තනතුරු වලට ඒ තනතුරු හිස් වෙලා තියෙනවා. ඒ තනතුරු ටික ආපෝ පත් කෙරුවා විශේෂයෙන්ම ඉල විරාජ් මැතිතුමා ආපෝ පක්ෂයේ මහලේකම් හැටියටත් රවි කරුණානායක මැතිතුමා උපනායක හැටියටත් ඒ වගේම නවින් දිසානායක මැතිතුමා ජාතික සංවිධායක හැටියට ඒ පත්වීමත් අද අනුමැති වුණා. දැනට අපිට පක්ෂ සභාපති තනතුරත් ඒ වගේම නියෝජ්‍ය නායක තනතුර දැනට හිස් වෙලා තියෙනවා. ඒ ගැනත් ඉදිරියේදී අපි තීරණයක් ගන්නවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂ රජයක් හදන එක තමයි අපේ බලාපොරොත්තුව. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නායකතුමා පැහැදිලිව කිව්වේ අපිට අවශ්‍ය නැහැ ජාතික ආණ්ඩුවකටවත් යන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙලා යන්න. අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ රජයක් හදන්න. ඒ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා තමයි අපි ඉදිරි පෙරගමන් යන්නේ. තුමාලා අගමැති අපේක්ෂකෙක් නම් නොකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම ඉදිරියට නෑ අපිට විශ්වාසයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමාගේ නායකත්වයෙන් තමයි මැතිවරණ ව්‍යාපාරය යන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට හරියට මුහුණ දෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික් නායකයෝ ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක අපි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීලා අපි එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කරනවා. ඔව් ඒ 99 දෙනාම ඒක මතිකව ගැලෙව්වා. සස්පෙන්ඩ් කරා. ඒ කියන්නේ ව්‍යවස්ථානුකූලව කටයුතු කරා. අද එක්සත් ජාතික පක්ෂයේ සියලු ආරාධිත සියලු දෙනාම ආවා. මම ගණන් කරන්නේ විතර නෑ 50ක් විතර හිටියා. මෙතන සිරිකොතේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආරාධනා කරපු සියලු දෙනාම ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන එක එතනින් සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ අත්විටවලා තියෙනවා සමාජිකත්වය. ඒක මතිකව. සහ සියලුම තනතුරු තිබ්බ අයගෙත් ගලවලා තියෙනවා. අපි නීත්‍යානුකූල කටයුතු කරනවා මිසක් අනිත් අය වගේ සමාජික දෙකක් තියාගෙන කටයුතු කරන්නේ නැහැ. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ශවයේද අද වෙනම රැස්වීමක් ඇඳවා තිබුණේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයට අයත් පක්ෂ කාර්යාලයේදී.
ඇත්තටම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇතැම් නායකයෝ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඩීල් ගහලා මේ රටේ තියෙන ප්‍රබල ආණ්ඩුවට අභියෝග කරන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමව මාධ්‍ය හරහා අවිස්සීමක් සඳහා තමයි මේ පක්ෂ සමාජිකත්ව අහනම් කරා කියලා කියන්නේ. සමගි ජන බලවේගය අනුමත කරේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. ඒක හන්දා එහෙම අනුමැතියක් තියෙද්දි පිරිසක් සමගි ජන බලවේගයේ ඉන්න හින්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අයින් කරපු එක අනුමත කරන්න බෑ. ඒක නීතියානුකූල නෑ. අපිට තේරෙන විදිහට මේගොල්ලෝ මෙතන හදන්නේ අපේ පළාත් පාලන ආයතනවල മന്ത്രിවරු ඉන්නවා. ඒගොල්ලන්ට වැරදි පණිවිඩයක් අරින්නයි හදන්නේ. 94 ඉඳලා මේ වගේ ඩීල් දාලා ඡන්දයක් එනකොට පක්ෂය හානි කරන්න කටයුතු කරපු කණ්ඩායමක් හිටියා. අද ඒ දෙයමයි මේ ඇතුලේ ඉන්න අර සුළුතරය අද කරන්න බලන්නේ. සජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 66ක් හිටියා. ඒ 66න් 37ක් අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී අපි මුණ ගැසුණා. අපි සාකච්ඡා කරා සුළුතරයකට අපිව අයින් කරන්න අපේ පක්ෂය තහනම් කරන්න මේ අයට බෑ කියලා. අවුරුදු 26ක් මේ පක්ෂය විනාශ කරපු මේ ජනතාව පිටව ආණ්ඩු දෙකක් විනාශ කරපු නායකයින්ට යන්න කියලා. එයාගේ එක්සත් ජාතික පක්ෂයයි ඉතින් අපි කියනවා මේ ඩීල්කාරීන්ගේ මේ සුළුතර පිරිසෙන් එක්සත් ජාතික පක්ෂයත් සිරිකොතත් රැකලා දෙන්න අපි කටයුතු කරනවා කියලා මෙතනදී ප්‍රකාශ කරනවා. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොත්මලේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ආවා. අභාව ප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්මදිනයද අදට යෙදී තිබෙනවා. පසුගිය 26 වෙනිදා රාත්‍රියේ හෘදයාබාධයකට ලක්ව අභාව ප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද උදෑසන කොළඹ 3 මල්පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ සිට කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ගියා. අද උදෑසන 6:45ට ඒ මහතාගේ දේහය කොළඹ වරායේ ගුවන් යාන අංගණය වෙත රැගෙන අතර එහිදී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් අද උදෑසන ගම්පොළ බලා රැගෙන ගියා. හෙලිකොප්ටර් යානයේ ගම්පොළ වීගුලවත්ත නගර සභා ක්‍රීඩාංගණයට අද උදෑසනම ගොඩ බැසූ අතර එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එතැන් සිට ගම්පොළ නගරය හරහා දේහය කොත්මලේ පිහිටි මහතාගේ නිවස වෙත රැගෙන ගියේ රිය පෙරහරකින්. අද පසුරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරනු අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. වතුකරේ ජනතාවට දැක්සි සම්බයක් තියෙන ජනතාවට පුදුම ආදරයක්. ඔවුන් වෙනින් අරගල කරනවා. ඔවුන් වෙනින් රැඩිකල් වුණා. ඔවුන් වෙනුවෙන් සමහර තැන්වලදී සමහර තීන්දුව ඔහු කවදාකවත් ඔහුට වාසි වෙන තීන්දුවට ඔහු කියන්නේ නිවැරදි ආකාරයෙන් කියනවා. නමුත් අද මේ සගය පාර්ලිමේන්තු මිත්‍රය අපි අතර නැහැ. නැවත එතුමා පාර්ලිමේන්තුවට ආයේ ඉන්නේ නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු වුණ දේ රිජිස්ට්‍රික්කේ අපි ඉස්සරහට ගෙන යන අලුත් ජීවයක් ඇවිල්ලා. මේ එතුමාගේ ආදරණීය පුත්‍රරත්න රැගෙන ඉස්සරහට යෑමේ වගකීම අපි අතට තියෙනවා. ඒ කාර්යභාරය කරනවා. අද දිනය පුරා කොත්මලේ පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර තිබෙන අතර අවමංගල්‍ය කමිටුව සඳහන් කළේ හෙට කොටගල පිහිටි ලංකා කම්කරු පදනම වෙත දේහය රැගෙන යාමට නියමිත බවයි. ලබන 31 වෙනිදා පසුරු 3ට ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නෝඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. තොණ්ඩමන් මහතාගේ අභාවය හේතු කොටගෙන දෙමළ ජනතාව වෙනුවෙන් ඒ මහතා සිදු කළ සේවය අගයමින් ඊයේ මෙන්ම අදත් ප්‍රදේශ කිහිපයකම සැමරුම් සංවිධාන කර තිබුණා.
මේ අතර හෙට එනම් මැයි 30 වන සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. ඊයේ නිවේදනය කළ පරිදි මැයි 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ජූනි 1 වන සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවතිනවා. COVID-19 අර්බුදයෙන් පසුව එළඹෙන යුගයේ මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළුවක් ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක්ව සිටියා. සමුළුව ඇමතුව එතුමන් අවධාරණය කළේ මුහුණ දීමට ඇති දුෂ්කරතා කවරාකාරයේ ඒවා වුවත් පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරින බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සම්බන්ධීකරණය කළ මේ සමුළුවට රාජ්‍ය නායකයන් 49 දෙනෙකු එක්වුණා. ඊට අමතරව ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් එක්ව සිටියා. සමුළුවේ ආරම්භක දේශනය කළේ කැනඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ මහතායි. අනතුරුව තවත් ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් ගණනාවක්ම සමුළුව අමතා අදහස් පළ කළේ මෙලෙසින්. For bringing us when everything came to a standstill, the Democratic Socialist Republic of Sri Lanka. මේ සමුළුවේදී අදහස් පළ කළ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ලෝක ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල සහ නායකයන්ගේ වගකීම වන්නේ තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධනයේ හවුල්කරුවන් ලෙස ඉදිරියට යෑම යුගයේ අවශ්‍යතාවක් බවයි. ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය නියෝජ්‍ය ආයතනවල ක්‍රියාමාර්ග වේගවත් කර සංවර්ධනය වෙමින් පවතින හා මැදි ආදායම් රටවල සංවර්ධනයට දායක විය යුතු බවත් එතුමන් පෙන්වා දුන්නා. එමෙන්ම ණයදීමේ සාමාන්‍ය කොන්දේසි මත රැඳී නොසිටිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. Excellencies, I conclude recalling the words of the Lord Buddha, Arogya Paramalabha, meaning of good health is the greatest gain. Thank you very much. මේ අතර ශ්‍රී ලංකාවේ නව ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. පසුගිය සෙනසුරාදා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වෙත දුරකථනයෙන් කළ සුවද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දුන් නොමසුරු සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ඉන්දිය රජයට සහ ජනතාවට සිය ස්තුතිය පුද කළා. ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ මහ කොමසාරිස්වරයා COVID-19 වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපතිවරයා ලබා දෙන නිවැරදි නායකත්වයේද මෙහිදී අගය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා දුරකථනය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනවා. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර පසුගිය 27 වෙනිදා සිදුව ඇති මෙම දුරකථන සංවාදය විනාඩි 30ක පමණ කාලයක් පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් දුරකථනය මගින් සුබ පතමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බවයි. අභාවප්‍රාප්ත කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ශෝකය පළ කර තිබෙනවා. සාක් සමාජීය රටවල සහභාගීත්වය ඇතිව COVID-19 අරමුදලක් පිහිටුවීමට පුරෝගාමී වීම සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ සුබසිද්ධිය වෙනුවෙන් මෙම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද පෙන්වා දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ කොවිඩ් අර්බුදය අතරතුර ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ඉන්දිය රජයෙන් ලැබුණු සහාය අගය කරන බවයි. මේ අතර බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයිඛ් හසීනා, මාලදීවින් ජනපති ඉබ්‍රාහිම් මොහමඩ් ඇතුළු ලෝකනායකයන් රැසක් අග්‍රාමාත්‍යවරයා අමතා සුබ පැතුම් එක් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රුවන්වැලි මහසෑය වැඳ පුදා ගත්තා. මෙහිදී රුවන්වැලි මහසෑය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තා. පසුව අටම ස්ථානාධිපති උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තා.
අනතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක හිමියන් බැහැදුතුවා. ඒවා නිරෝගීව සුවපත් වේවා රත්නත්‍රයේ ආශිර්වාදෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 50 ජීවිතයකින් මේ ආපු ගමනක්නේ රටේ අගමැතිවරයා හැටියට 4 වතාවක් 3යි ජනාධිපතිතුමා හැටියට දෙපාරයි ඇමතිකම් කළා මන්ත්‍රීකම් කළා තාත්තෙත් වුණා නේද ඉතින් ජීවිතේ මහ විශාල කැපවීමක් කරලා ආපු ගමනක් දේශපාලඥයෙකුට බොහෝ අයට ආදර්ශයක් ගන්න පුළුවන් ජීවිතයක් ගත කළා. ඉතින් 50 අවුරුද්දක් ආපු ගමන මටත් 49යි මහාන වෙලා මේ කොරෝනා වෛරසය හැදිච්ච වෙලාවේ ගත්ත තීරණ ක්‍රියාත්මක කරපුවා මේවා ඔක්කොම සාර්ථක කරගන්න හම්බුනේ. ආර්ථික යුද්ධෙනොත් රට කොට ගන්න නම් ඒ කැපවීම යම් මට්ටමකට කරන්න සිද්ධ වෙයි. නල්ලතන්නිය ප්‍රදේශයේ මද්දකට හසු වී සිටියදී බේරාගත් කළුකොටියා ප්‍රතිකාර කරන අතරතුරදී මිය ගියා. එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේදී සිදු කරන ලෙස හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝගයක් ලබා දුන්නා. හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ කළුකොටියා මිය යාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි. නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වාලමලේ කොටසෙහි වතුකූවිල අසල පිහිටි වගා භූමියක ඇට වූ මද්දකට මෙම කළුකොටියා හසුව තිබුණේ පසුගිය 26 වනදායි. අවුරුදු 8ක් පමණ වයසැති මෙම කළුකොටියා දිගින් අඩි 6ක් සහ උසින් අඩි 4ක් පමණ වුණා. මෙම කළුකොටියා මද්දකට හසු වී ඇති බව සැලවූ වහාම වනජීවී නිලධාරීන් මෙන්ම පශු වෛද්‍යවරුන් දෙම ස්ථානයට පැමිණ කොටියා මද්දෙන් මුදා ගැනීම සඳහා යොහුසුලුව ක්‍රියා කළා. එම ස්ථානයට උඩවලව ඇත්තතුරු සෙවණේ මෙන්ම රන්දෙනිගල පශු වෛද්‍යවරුන් පැමිණ කළුකොටියා නිර්වින්දනය කර මද්ද ගලවා ප්‍රතිකාර කර නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියා. අනතුරුව එදිනම රාත්‍රියේ මෙම සත්වයා උඩවලව ඇත්තතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගියේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. එතැන් සිට උඩවලව පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන්ගේ රැකවරණය යටතේ පසු මෙම කළුකොටියා අද උදෑසන මිය ගියා. අදාළ සත්වයා මිය යාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා හැටන් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ කළුකොටියා උඩවලව ඇත්තතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියේදී මිය ගිය නිසා පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේ සිදු නොකරන ලෙසට නියෝග කරන ලෙසයි. මියගිය කළුකොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසයි කරුණු සලකා බැලූ හැටන් දිසා වෙනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ ට්‍රොස්කි මහතා නියෝග කළේ. එම නියෝගයේ වැඩිදුරටත් දැක්වුණේ ජූලි මාස 29 වන දින අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මියගිය කළුකොටියාගේ ජාන සාම්පල නිර්දේශයක් ලබාගෙන ඒ වන සංරක්ෂණ අවශ්‍යතා සඳහා පරිශීලනය කිරීමට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේම ගබඩා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙලෙස කළුකොටියා මිය යාම සම්බන්ධයෙන් පරිසරවේදීන්ගෙන් වනජීවී නිලධාරීන්ට චෝදනා එල්ල වුණා. මේ කොටිය ඇසු වුණේ කඳුකර වනාන්තර ආශ්‍රිත පරිසර පද්ධතියක. ඒකේ උෂ්ණත්වය සහ වෙනත් ආර්ද්‍රතා ලක්ෂණ ඇතුළු බොහෝ දේවල් වල තිබෙනවා යම් වෙනස්භාවයක්. ඒ වෙනස්භාවය තියෙද්දි තමයි මේ සතා මේ විදිහට වෙනත් ප්‍රදේශයකට රැගෙන ගියා ප්‍රතිකාර සඳහා ඩොලෝ ප්‍රදේශයට. ඉතින් ඒක වියලි කලාපීය ලක්ෂණ තියෙන ප්‍රදේශයක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ සතාට දැඩි ආතතියක් ඇති වුණා මේ ක්‍රියාවලියෙන්. මේ කොටිය අල්ලා ගැනීමේදී වෙච්ච අඩුපාඩු කීපයක් අපි දකිනවා. විශේෂයෙන්ම නැට්ටෙන් ඔසවාගෙන යාම, ඒ වගේම නිසි අවශ්‍ය කරන බඩු බහන්න නොමැතිවීම හේතුවෙන් ඔහේ කොටියා හැමතැනම වැදෙන ආකාරයට රැගෙන යාම, ඒ වගේම ත්වාවරණ නොමැතිව කොටියාගේ තුවාල ස්පර්ශ කිරීම, නියම විෂ බීජ හරණය කරපු අත්ආවරණ නොපැළඳීම හරහා ලේවලටත් යම් විෂ බීජයක් මේ තුවාල හරහා ගමන් කිරීමේ සෙට්ටසීමියා වැනි තත්වයක් මේ කොටියාට ඇති වුණාද කියන සැකය අපට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණා සියල්ලේම එකමුතුවෙන් තමයි මේ කොටියා මිය ගියේ කියන කාරණය අපි දකිනවා. උඩවලව ඇත්තතුරු සෙවණේ පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධන මහතා පැවසුවේ තම නිසි අධීක්ෂණය යටතේ මෙම සත්වයාට ප්‍රතිකාර ලබා දුන් බවයි. ඒ අවස්ථාවේ ඇතිවෙච්ච යම් කිසි කලබලකාරී තත්ත්ව නිසා ඉතින් මේ සතා ඇත්තටම තැතිගෙන හිටියා. ඒ වගේම හුඟක් දඟලලා තිබ්බා මේ මද්දෙන් බේරෙන්න. ඒක නිසා ඇත්තටම මෙයාගේ ශරීරයට හානි වැඩි වෙන්න හේතු වුණා. මේ ස්ථානයටත් ගෙනහල්ලා අපි ඇත්තට මේ සතාව අඳුරු කාමරයක තියලා තමයි මේ සතාගේ ප්‍රතිකාර කටයුතු කළේ. ඒ අවස්ථාවේදී අත්‍යවශ්‍ය අවස්ථාවන් හැර ඒ සතාට එම නිෂ්කලංක පරිසරයේ ඉන්න අපි අවස්ථාව ලබා දුන්නා. නමුත් ඇති වෙලා තිබ්බ සංකුලතාවත් එක්ක මේ සතාගේ ජීවිතය බේර ගන්න අපිට බැරි වුණා. කනගාටුවට හේතුවක් ඒක.
කළුකොටියා මද්දකට හසුවීමේ මෙම සිද්ධිහි උණුසුම වියකෙන්නටත් මත්තෙන් අදත් එවැනිම සිදුවීමක් යටියන්තොට ප්‍රදේශයෙන් වාර්තා වුණා. යටියන්තොට සීපෝට් ප්‍රදේශයේ මෙම කොටියා මිනිසුන් විසින් ඇට වූ උගුලකට හසු වී සිටි අතර අදාළ සත්වයා බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. අපි ඔවුන්ට යෝජනා කරනවා දැන්වත් මේ මදුවලට එරෙහිව නිවැරදි සැලැස්මකට කටයුතු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම නිසා අපි ඇත්තට මේ වන විට තීරණය කරලා තියෙනවා මේ මදු හසුවන ආකාරය එහෙම නැත්නම් මේ මදු ඩිටෙක්ට් කරන්න පුළුවන් විදිහේ නවීන මෙවලමක් සකස් කරන්න. ඒකේ අවසාන අවස්ථාවේ අපි ඉන්නේ. දඩයක්කරුවන්ගේ උගුල් ඇටවීම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය කාලය තුළ කොටින්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් මෙරටට අහිමි වී තිබෙනවා. රතුදත්ත ලේඛනයට අනුවද තර්ජනයට මුහුණ දී ඇති මෙවැනි දුර්ලභ සතුන් ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට ස්වර්ණමය අභිමානයක් වූ මෙවැනි සතුන් ඉදිරියේදී කෞතුකාගාරයෙන් පමණක් දැක ගැනීමට හැකිවනු ඇති බවටද පරිසරවේදීන් අනතුරු අඟවනවා. මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන සඳුදා දක්වා කල් තැබුණා. ඒ අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද 9 වෙනි දිනටත් සලකා බැලුණු අවස්ථාවේදී ලබන සඳුදා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද දිනේත් පෙත්සම් සලකා බැලුනේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනි කළු විහාරයේ සිසිර දාබ්රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි. අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් අදත් කරුණු දැක්වීම සිදු කෙරෙනු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාපා මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස 3ක් ඉක්ම යාමෙන් පසුව එළඹෙන දිනයක් දක්වා මහමැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීති විරෝධී බවට පෙත්සම්කරුවන් මතු කරන තර්කය පදනම් විරහිත බවයි. ඒ හරහා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බල රහිත වීමක් සිදු නොවන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අනුර ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ විසිරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යලි කැඳවීම තුළින් මහමැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමේ යටි අරමුණක් විපක්ෂයේ නායකින් පිරිසකට ඇති බවයි. මහමැතිවරණය නොපමාව පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කළ යුතුයයිද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා හදිසි තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක හැර සෙසු අවස්ථාවන්හිදී විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවක් ආපසු රැස් කිරීමට ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බැඳී නොමැති බව අවධාරණය කළා. මහමැතිවරණය පැවැත්වීම අනවශ්‍ය ලෙස කල් දැමීම තුළින් මැතිවරණ කොමිසම මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇති බවයි කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ. තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ප්‍රදීප් කුමාර පනාගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවක් නොමැතිව ජනරජයක් පැවතිය නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තියේ සඳහන් සියලු උපවගන්ති වලින් විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවක් මාස 3ක් තුල රැස්විය යුතු බවට අවධාරණය කර ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා එය ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් බව පැවසුවා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතාගෙන් විමසුවේ ඔබගේ සේවාදායකයා විසින් ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම තුළින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කරනු ලැබුවහොත් අගතියක් සිදුවේද යන්නයි. එමෙන්ම ඔබගේ දේශනය සහ ඔබ ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතරමැදි පෙත්සමේ ස්ථාවරය අතර පරස්පර තත්ත්වයක් පවතින බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දුන්නා. එහිදී අගවිනිසුරුවරයා නීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතාගෙන් විමසා සිටියේ ඔබ පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයට පක්ෂව කරුණු දක්වන්නේද එසේ නැතිනම් විපක්ෂව කරුණු දක්වන්නේද යන්න පැහැදිලි කරන ලෙසයි. එහිදී වර්ණසූරිය මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. අනතුරුව උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට අධිකරණය විනාඩි 10කට කල් තැබුවා. පසුව විනිසුරු මඩුල්ල තීරණය කළේ වර්ණසූරිය මහතාගේ පෙත්සම තුළින් ඉදිරිපත් කරන කරුණු වලින් අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යයට සහාය වීමක් සිදු නොවන නිසා සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු විමසීම අත්හිටුවීමටයි. මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද කැඳවනු ලැබුවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී මේදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාව මත පෙත්සම සලකා බැලීම ජුනි මාස 9 වෙනිදා සිදු කිරීමට තීරණය කෙරුණා.
රජයේ ආර්ථික විශේෂඥයින් කුමන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළද මේ වන විට ජීවන වියදම ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මේ අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ ඉදිරි මැතිවරණයෙන්ද ආණ්ඩුව නිසැක ජයග්‍රහණයක් ලබන බවයි. පරිප්පු දෙනවා කිව්වා 65ට සැමන් දෙනවා කිව්වා 100ට. දැන් පරිප්පු 175යි සැමන් මං හිතන්නේ රුපියල් 300කට ආසන්න කාණකට ඇවිල්ලා තියෙනවා. සමහරු කිව්වා මේ දේශීය නිෂ්පාදන වැඩි කරන්න තමයි මේ බදු වැඩි කරේ කියලා. දැන් සමහරු කිව්වා පරිප්පු වෙනකොට කවුපි කන්න කියලා. දැන් කවුපි වල මිල රුපියල් 350යි කියනවා. ඒ නිසා මේ රජයේ ඉන්න ගම්මන් පිළලා ආර්ථික විශේෂඥ අපේ බන්දුල ගුණවර්ධනලා ওই පැත්තට කරකෝ මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න හැදුවත් අද මිනිස්සුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා මේ කොරෝනා අර්බුදයත් එක්ක තියෙන ආර්ථික ප්‍රශ්න විපක්ෂයේ බයයි ඡන්දවලට. අද පැහැදිලිව පේන විපක්ෂයේ කුලල් කා ගන්න. ඒ නිසා තමයි අද මේ ඡන්දේ කල් දා ගන්න උත්සාහ කරන්නේ. විපක්ෂයේ ඉන්නකොට හරිනම් ඡන්දේ ඉස්සරහට ගන්නනේ මහන්සි වෙන්න ඕන. හැමදාම විපක්ෂයේ ඉන්න නෙමෙයි ආණ්ඩු බලය ගන්නනේ මහන්සි වෙන්න ඕන. දැන් අපේක්ෂිතව මැතිවරණ කටයුතු කරලත් බෑ නොකරත් බෑ. මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කරන්නත් බෑ. තවම එහෙම අවසරයක් නැහැ. නොකර ඉඳලත් හරියන්නේත් නැහැ. ඒක විසඳලා දෙන්න ඕනේ මැතිවරණ කොමිසමමයි. මේ අවුරුද්දේ විශාල මුදල් ප්‍රමාණයක් ණයවාරික හැටියට ගෙවන්න දෙනවා. එතකොට මේ තියෙන සොච්චම් මුදල් වලින් ණයවාරික ගෙවුවයින් පස්සේ කඩන් වැටිච්ච ආර්ථිකය නගා හිටවන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා මැතිවරණ ගැන ફોකස් කරන්නේ නැතුව තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ගැන ફોකස් කරන්නේ නැතුව රට ගැන හිතලා වැඩ කරන්න කියලා. දැන් මොකද මැතිවරණ කොමිසම කරන්නේ? පළාත් පාලන මැතිවරණේ කල් දැම්ම අවුරුදු දෙකමාරක් කල් දැම්ම. මැතිවරණ කොමිසම ඔහෙ හිටියා හූල් කොහෙද හිටියේ එතකොට? පළාත් සභා මැතිවරණේ තාමත් නැහැ. දැන් හදනවා නාම යෝජනා අරන් තියෙන පාර්ලිමේන්තු මැතිවරණේ කල් දා ගන්න තමයි කොහොමාරි මේක ඔකටත් මේ කොඳුරු තෙල් හත් පට්ටකුයි තවත් ටිකකුයි ඕනේ කිය මේ බලාගෙන ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකට ඉඩ දෙන එකක් නැහැ. ආණ්ඩු පක්ෂයේ උදවිය මේ ජනතාව ගැන හිතන මැතිවරණ කොමසාරිස්වරයාට අද චෝදනා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ අවස්ථාවේ කොහොම හරි ඡන්දේ තියාගන්න ඕන කියන මානසිකත්වයේ තමයි අද ආණ්ඩුවේ හැමෝම ඉන්නේ. මේ ව්‍යසනය වසන්තයක් කරගෙන ඡන්දේ තියාගන්න ඕනේ. ඒ ඡන්දේ තියලා කොහොම හරි බලයක් ලබා ගන්න ඕන කියන තැන තමයි අද ආණ්ඩුවේ කට්ටිය ඉන්නේ. අපි කියනවා මේක මැතිවරණයක් තියන්න සුදුසු වෙලාවක් නෙවෙයි. ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුව පිටවන්නේ අපි ඒක අනිවාර්ය පරම සත්‍යයක්. ඊට පස්සේ අපි පළාත් සභා ඡන්දයක් ඉතාම ඉක්මනින් තියෙනවා. මේකත් අපි දිනනවා. ඒක සියලු ජනතාව දන්න කාරණයක්. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට හෝ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු පවසන්නේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශන කෙටුම්පතක් අද දිනේද තමන් වෙත ලැබුණු බවයි. මැතිවරණ කොමිසම කවදාවත් ඡන්ද කල් දාන්න උත්සාහ කරලා නැහැ. අනිත් පැත්තෙන් මේ දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කරන කරුණු ඇත්තටම සත්‍යයට බොහෝ දුරට ඈතයි. මැතිවරණ කොමිෂන් සභාවේ අපි අංක නිකුත් කිරීම හැර ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සියල්ලම කරගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපේ නිලධාරීන්ට මේ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ තත්ත්වයේ යටතේ අපි කොහොමද මේ ජුනි 20 වෙනිදා ඡන්දෙත් තියන්නේ? ඇයි එහෙමනම් දිනයක් නියම නොකරන්නේ? මේ අධිකරණයේ විවාද කෙරෙන කටයුත්තට කෙරෙන ගෞරවයක් වශයෙන් තමයි අපි තවමත් නිශ්චිත දිනයක් නියම කරලා නැත්තේ. අනිත් කරුණ සෞඛ්‍ය බලධාරීන් විසින් අපට දෙන මාර්ගෝපදේශ තුන්වෙනි කෙටුම්පත ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා ජුනි මාසේ 3 වෙනිදා වෙනකොට අපි කමිෂන් සභාව රැස්වීමට ඒ අවසන් කෙටුම්පත අපට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. අපි මාර්ගෝපදේශ එතනින් එහාට තමයි අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. අද බාරදුණු 3 වෙනි වාර්තාවෙන් කිසියම් සාධනීය තත්ත්වයක් තියෙනවද දලාපක තත්ත්වයක්? මොන සාධනීය තත්ත්වය ආවත් මීටරයක දුර හැම විටම අත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්යයි. සහ භාණ්ඩ අතින් අත හුවමාරු නොකිරීම. ඒ කරුණු හතරට යටත්ව තමයි අපට ඡන්ද විමසීම තබන්න වෙන්නේ. ඔය ඒතර මීටරේ දුර අනිත් සෞඛ්‍ය උපදෙස් ක්‍රියා කරන්න ගියාට පස්සේ මැතිවරණේ සාමාන්‍ය මිතින් අතර හතරට ඉවර කරන්න පුළුවන්. ඒක අපිට විසඳ ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි ඡන්ද පොළවල් වැඩි කරන අපිට විසඳ ගන්න පුළුවන්. COVID-19 රෝගීන් 9 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. මේ අතර අද දිනේ හඳුනාගත් COVID-19 රෝගීන් 10 දෙනාද සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1540ක්.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති COVID-19 රෝගීන් 1540 දෙනාගෙන් 776 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 9ක ප්‍රතිකාර ලබනවා. තවත් පුද්ගලයන් 75 දෙනෙකු COVID-19 ආසාදිත බවට සැකපිට දෙවයිනේ රෝහල් කිහිපයක පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. රෝගීන් 754 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. COVID-19 හේතුවෙන් මෙරට මේ ගේ සංඛ්‍යාව 10ක්. ඊයේ වාර්තා වූ COVID-19 රෝගීන් 61 දෙනාගෙන් 26 දෙනෙකු නාවික හමුදා සමාජිකයන්. තවත් රෝගීන් 18 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි 17 දෙනා ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්. මේ අතර COVID-19 ආසාදිත වූ නාවික රියදුරෙකු හමුවීමත් සමග කොළඹ කොටුව ගෆූර් ගොඩනැගිල්ලේ නේවාසිකව රැඳී සිටි නාවික හමුදා සමාජිකයන් 200 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. අදාළ නාවික රියදුරා සමග සම්බන්ධතා පවත්වා ඇති සියලුම දෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. මේ අවස්ථාවේදී යම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා විශේෂයෙන්ම අප දැන සිටි පරිදි ඒ වැඩි ආසාදිතයන් හමු විය හැකි ප්‍රදේශවලින් කෙසේ වෙතත් 20කට පමණ ප්‍රමාණයකට මොවුන් විවිධ ස්ථානවල රඳවා තියෙනවා නිරෝධායනට ලක් කරලා තියෙනවා ඒ වගේම විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා රජය විසින් බාරගනු ලබනවා කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලුම සමාජික රටවල් අත්සන් කරලා තියෙනවා ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මුතීන් අත් වශයෙන්ම එක්තරා වගකීමක් තියෙනවා කිසිම රටක් විසින් තවත් රටකට ආසාදිතයින් නොයවන බවට. නමුත් මේ తত্ত্বය හැම රටක් විසීම පිළිපදින්නේ නැති බව අපට පැහැදිලි වෙනවා. හරිනම් ඒ අය විසින් ඒ ආසාදිත බව හඳුනාගත යුතුයි. හඳුනාගෙන ආසාදිතයින්ට ප්‍රතිකාර කළ යුතුයි. මේ අතර COVID-19 සමාජගත වීම වැළැක්වීම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දැනට කෙරෙන ආවේශන කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ඊයේ නිරීක්ෂණය කළා. මේ අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නේ දිවයිනට පැමිණෙන ගුවන් මගින් ගුවන්තොටුපළ තුලදීම PCR පරීක්ෂණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. කුවේට් සහ ඩුබායි කියන රටවල් වලින් පැමිණෙන සමහර අය රෝගීන් විදිහටම තමයි ලංකාවට ඇවිල්ලා තිබුණේ. සමහර රටවල් වලින් වීසා නැතුව ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ගේන්න කියලා කියනවා. ඒ වෙනකොට සිය ගණන් රෝගීන් විදිහටයි ඔවුන් මේ ගුවන්තොටුපළට පැමිණෙන්නේ. ඉතින් මේ රෝගය ඇඟට පනින රෝගයක්. එතකොට මේ ගුවන්තොටුපළේ ඉන්න සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම අපේ වගකීමක්. COVID-19 පැතිරීම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව බෙලරුස් රාජ්‍යයේ රැඳී සිටි 277 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා. UL 1206 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. ඒ සියලුම දෙනා නිරෝධායන කඳවුරු වෙත යොමු කළ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර කොළඹ බෞද්ධාලෝක මාවතේදී කුලීරත රියදුරන් 36 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඒ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආහමු නියැදි ලබා ගැනීමේ වැඩපිළිවෙල යටතේ. මේ දිනයන්හිදී සිදු කරපු PCR පරීක්ෂණ වලින් ප්‍රජා පරීක්ෂණ වලින් තාම එක රෝගයක්වත් මේ මාසය තුලදී අපිට වාර්තා වෙලා නැහැ. දැනට ඉදිකිරීමෙන් පවතින නව කැලණිපාලමේ ඉදිකිරීම් කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 50කට ආසන්න පිරිසක් PCR පරීක්ෂණ වලට යොමු කෙරුණේ කොළඹ මහනගර සභාවේ මැදිහත් වීමෙන්. කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේද අද PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඒ සඳහා යොමු කෙරුණේ එම රෝහලේ සුළු සේවකයන් සහ රෝහල ඉදිරිපිට ධාවනය සඳහා යොදවා ඇති ත්‍රිරෝද රථ රියදුරන්. මේ PCR පරීක්ෂණ ඊයේ දිනේ 1713ක් කරනු ලැබුවා. දැන් මේ ප්‍රතිකාර ධාරිතාව වැඩි කර ගැනීම සඳහා අප විසින් තෙල්දෙනිය රෝහල සහ ඒ වගේම හම්බන්තොට පැරණි රෝහල දැනට සූදානම් කරලා තියෙනවා. රාජකිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 8 දෙනෙක් අද පිටව ගියා. ඔවුන් මාලදිවයිනේ සිට දිවයිනට පැමිණි පිරිසක්. මේ අතර කොළඹ නගරයේ ජංගම රථ යොදා ගැනීමෙන් වෙළඳාම් කරන පුද්ගලයන්ට සිය වෙළඳාම් කටයුතු අද සිට ආරම්භීමට අවසර හිමි වුණා. අද දවසේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ අයට අවශ්‍ය කරන මුඛාවරණ අත්වසුම් විතරක් නෙමෙයි ඒගොල්ලන් සම්පූර්ණ තමගේ ශරීරය වැසෙන පරිදි ඇඳ ගැනීම සඳහා අවශ්‍ය කරන ඇඳුම් වගේකුත් ප්‍රදානය කරා. ඒ අනුව ඔවුන් හෙට දවසේ සිට කොළඹ නගරය තුල මේ ජංගම වෙළඳ රථ මාර්ගයෙන් අලෙවි කිරීම සිදු කරනවා. රතු ඉර කාලීන දේශපාලන සංවාදය ඊයේ රාත්‍රියේ විකාශය කෙරුණා. රතු ඉර ඊයේ උණුසුම් වුණේ වාද විවාද තර්ක විතර්ක මැදයි. සුදේව හෙට්ටිආරච්චි මෙහෙයවන රතුවිර කාලීන දේශපාලන වැඩසටහනට ඊයේ එක්වුණේ ජාතික ජනබලවේගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර, සමගි ජනබලවේගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබ රහුමාන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්. තමුන්නාසලා කියනවා මේ ණය උගුලක් මහින්ද රාජපක්ෂ බාර දුන්නා. ඒ හින්දා අපිට ණය ගෙවන්න විදිහක් තිබ්බේ නැහැ. 2019 මේ ණය ප්‍රමාණය වැඩි වෙනවා රුපියල් බිලියන 13030කට. මෙන්න මේ බාර දීපු ආර්ථිකය. නැමතුමා ඒක තමයි. දැන් ඔබතුමා මේ රාජ්‍ය ආදායම වැඩිවීම මේ බදු විතරක් නෙමෙයි අපි අපනයන ආදායමත් වැඩි කරලා තියෙනවා. සුදේව බදු අඩු කිරීම ගැන කතා. මට දෙන්නකෝ. මම අවස්ථාව දෙන්න. වැදගත් ප්‍රශ්නයක් රාජ්‍ය මුදල් ඇමතුමාගෙන් අහන්න. ඔබතුමාලා ණය ගන්නකොට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ගිණුම් ගත කරන්නේ නැතුව වෙනත් ආයතන බැංකු වලින් සහ වෙනත් ආයතන වලින් ගත්තේ ණය ඔය කියන සමස්ත ණය වලට එකතු කරේ නැහැ. ඊළඟ දවසේ ගේන්න විවාදයකට තනියම ගෙනල්ලා කතා කරන්න දෙන්න මේ එක්සත් ජාතික පක්ෂයේ කුණු හොදන එක්සත් ජාතික පක්ෂයේ කුණු හොදන එක නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. මොකද මේ සාකච්ඡාවක් කරන්න දෙන්නේ නැහැ නේ. අපි ගැන කතා කරා. අපි පැහැදිලි කරන අවස්ථාව දෙමු. ඒව නැතුව තමයි අපි එකම ප්‍රශ්නේ නැවත ඕනේ. ඔබතුමාලා මේ කරන වැඩේ වෙන්නේ කාටවත් පැහැදිලි වෙන්නේ නැහැ. එක වෙනම දෙන්නේ අපි නැවත පේයි ටැක්ස් මොන ගණනයටද යන්නේ? ඒ කියන්නේ පේයි ටැක්ස් එක යන්නේ මොන ගණනයටද? කියන්නේ මුදල් තමුන්නාස කියන්නේ. නෑ මොන ගණනේ? තමුන්නාස දන්නේ නැහැ. කියන්නේ මොකද්ද? ඒ හින්දා සුදේව මොන ගණනේ කියන්නේ? මේ රටේ ආදායම් බද්ද මම උත්තර දෙන්න. මොන ගණනේ කියලා මොකද්ද? මම දන්නේ සුදේව පැහැදිලි කරන අවස්ථාව දෙන්න. මගේ ප්‍රශ්නයක් අහලා මේ තමුන්නාස කියලා රාජකීය ලයික් කරනකොට නැත්නම් නෙමෙයි මේක. මේ මොකද වෙන්නේ පා? මොකද්ද තමුන්නාසගේ අරමුණ? හොඳයි එතුමා ගණේ පැහැදිලි කරලා අපි මුජිබර් මන්ත්‍රීතුමා අහගෙන ඉන්නවා. මේ විජිතේරත් මන්ත්‍රීතුමාට අහගෙන ඉන්න බෑ. මට උත්තර දෙන්න ඔබතුමාලා සිවුදනා මට අවස්ථාව දෙන්න. ඔය විදිහට මේක දෙපැත්තෙම කෑ ගහන්න ගියොත් මේ සාකච්ඡාව කරන්න හම්බෙන්නේ නැහැ. මෙතුමා ඇහුවා මොන ගණේටද කියලා. ඔබතුමා කිව්වා මෙතුමාට පැහැදිලි කරන්න කියලා. අපි එතුමාට පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම ඇහුවා මෙතුමාගෙන් ප්‍රශ්නයක්. පේ ටැක්ස් එක මෙතුමාලා කිව්වා එතකොට පේ ටැක්ස් එක නැති කරනවා. ඒකට මෙතුමා මෙතුමාට උත්තර දෙන්න. උත්තරේ තාම දුන්නේ. පේ ටැක්ස් එක අපෝ ගැවුවද නැද්ද? අයියෝ සුදේව මේක නම් මන් දන්නේ මොකද විජිතේරත් මන්ත්‍රීතුමාට වෙලා තියෙන්නේ. පේ ටැක්ස් එක පරාජයේ අභියස වියරු වැටිලා ඉන්නේ. අවසන් පේ ටැක්ස් එක ඉවත් කරනවා කියලා මෙතුමාලා කිව්වා. නමුත් පේ ටැක්ස් එක රියස් පිටින් හොඳයි බොහොම ස්තුතියි අපි සිහිදුනාගෙම අය කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි. බොරු සමාජගත කරන්න එපා මන්ත්‍රීතුමා. බොරු කියන්න එපා. ජනවාරි මාසේ ඉඳලා නොකපු පේ ටැක්ස් එක නැවත අය කරගන්නවා. අය කරගන්නේ නැහැ. අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනුවෙන් ස්වර්ණ සත්කාරය අදත් ක්‍රියාත්මක වුණා. ස්වර්ණ සත්කාරයෙන් අද ආවරණය වුණේ කොළඹ බොරැල්ලයි. සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටෝල් සමාගම අදත් ස්වර්ණ සත්කාරය වෙනුවෙන් අපහායක් වුණා. රැකිමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු. COVID-19 පරාජය කරමින් ජනජීවිතයේ යථා තත්ත්වයට පත්වීමත් සමගම ජනතාව සුපුරුදු පරිදි තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. බොරැල්ල ලංකාවේ ජනාකීර්ණ නගර අතරින් ප්‍රධානම නගරයක්. අද ස්වර්ණ සත්කාරය රැගෙන අපි ආවා බොරැල්ල ප්‍රධාන බස් නැවතුම් පොළට මේ වෙලාවේදී. වෙනදා වගේම මේ ගෙවුණු දවස් කිහිපෙදී වගේම අදත් සුපුරුදු විදියටම මේ සත්කාරය වෙනුවෙන් අපත් සමගින් සිවිල් ආරක්ෂක බලකාය එවැගේම ඩෙටෝල් මේ දෙපාර්ශ්වයම අත්වැල් බැඳගෙන සිටිනවා. අපි ඔබට මතක් කළ විදිහටම අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරය තුල රැඳෙන එහාට මෙහාට වන තැනක් තමයි මේ බොරැල්ල නගරේ ප්‍රධාන බස් නැවතුම් පොළ කියලා කියන්නේ. මේ බොරැල්ල බස් නැවතුම් පොළ වගේම මේ සමස්ත ප්‍රදේශයේම ආවරණය කරමින් මහ ජනතාව ගැවසෙන තැන් මේ විදිහට විස බීජානුහරණයට ලක් කිරීමට අපි සූදානම්ින් ඉන්නවා. මීට කලින් මේ වගේ එකක් නම් වුණේ නැහැ මේ බොරැල්ලේ. මේ ස්වර්ණ වාහිනියට පින් සිද්ධ වෙන තමයි මේක මේ විදිහට කරුවේ. ඉතින් ගොඩක් හොඳයි කරන වැඩේ. බොරැල්ල නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව නගරය හරහා මාරුවන බොරැල්ල උමං මාර්ගයයි මේ. අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්ම ස්වර්ණ වාහිනිය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන ස්වර්ණ සත්කාරයට පණ දෙන සිවිල් ආරක්ෂක බලකායේ අපේ හිතවතුන් පිරිසයි මේ ඉන්නේ. ඉතින් මේ පිරිසත් සමග මම මේ රැඳී සිටින්නේ මේ වෙලාවේදී බොරැල්ල උමං මාර්ගය තුලයි. මෙහෙම ක්ලීන් කරනකොට ඉතින් ඇත්තටම ඒක හරි සන්තෝෂයි ඉතින්. කොහොම සතුටු වෙනවා මේ ජීවිත ආරක්ෂා කරන මේ මහඟු සේවයට. COVID-19 තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ක්‍රියාත්මක කළ ආරක්ෂක වැඩපිළිවෙලට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාද නවතා දැමුණා. දැන් යලිත් තැපෑල ආරම්භ වෙලා.
අපි මේ වෙලාවේ ඇවිත් ඉන්නේ බොරැල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට. ස්වර්ණ සත්කාරයෙන් අපි ඔබට කිව්වා වගේම අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මේ කටයුතු දියත් කරන්නේ. ඔබට පෙනෙන්නට තිබෙනවා සිවිල් ආරක්ෂක බලකාය අපේ සමාජිකයින් ඩෙටෝල් පූර්ණ සහයෝගය ඇතිව මෙම තැපැල් කාර්යාල භූමිය තමන්ගේ ශ්‍රමදායකත්වය සහ සහයෝගය ඇතිව විස බීජාණුහරණයට ලක් කරන විදිය අපේ කාර්ය මණ්ඩලය හා මහජනයා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරිය යුතුයි. ඒකට විශාල දායකත්වය ස්වර්ණ වාහිනියේ ලබා දීමේ සම්බන්ධයෙන් ගෞරවපූර්වක ස්තුතිය ප්‍රණාමය පිරිනමනවා. ස්වර්ණ සත්කාරය රැගෙන හෙට අපි පැමිණෙන්නේ පෑලිය ගොඩටයි. සුවර්ණවාහිනී හඬ රැව් දෙන්නේ රූපවාහිනිය අප හට වන්නේ ලොකු සේවයකුයි රටටම දෙන්නේ ජයශ්‍රී කියමින් මෙලෙස පාතන්නේ. දැන් රට වටින් අටට. රට වටින් අටට. අදට උදේ ඇති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 78 වන ජන්මදින සැමරුම නිමිත්තෙන් පාර්ලිමේන්තුව අසල පිහිටි සෝභිත හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකර ස්වාමින් වහන්සේගේ සහ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශේෂ කාර්ය බලකාය අත්‍යවශ්‍ය ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා පමණක් යොදවා ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් අද ඔහු මේ බව පැවසුවා. මතක තියාගන්න මම විශේෂ කාර්ය බලකාය කුණු කොල්ලට දෙන්නේ නැහැ. STF එක ඉන්නේ විශේෂතම පුද්ගලයෙක් දෙන්නෙක්ට ආරක්ෂාව සැපයීම සඳහා මිසක් හැමෝම ගාඩ් කරන්න නෙවෙයි. පසුගිය 13 වෙනිදා අම්බලන්ගොඩ ගාල්ල දෙවිනුවර බේරුවල යන දීවර වරාය වලින් මුහුදු ගිය බහුදින යාත්‍රා අම්ෆන් සුලිකුණාටුවට හසු වී ඉන්දුනීසියානු මුහුදු කලාපයට ගසාගෙන ගොස් ඇති අතර ඉන් දීවර යාත්‍රා දෙකක් අද නිරුපද්‍රිතව අම්බලන්ගොඩ දීවර වරායට ළඟා වුණා. හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රංජන් වාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ගංගොඩවිල අධිකරණය හමුවේ අද කැඳවුවා. දෙවනි සැකකරු හැටියට හිටියේ විනිසුරු ගිහාන පිළපිටිය මහත්මයා. එතුමාද ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් එතුමාට අනිවාර්යෙන් එන්න කියලා කිව්වා. 6 වෙනි මාස 26ට කල් ගියා. කොළඹ ජාතික රුවලේ හෘද රෝගාංශය සඳහා අවශ්‍යව පැවති පරිගණක යන්ත්‍ර කිහිපයක් පරිත්‍යාග කිරීම අයිඩියල් මෝටර් සමාගම මෙලෙස සිදු කළා. දකුණු කොරියාව තුළ COVID-19 වසංගතය නැවත පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් රට පාසල් වසා දැමීමට කොරියානු රජය පියවර ගත්තා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. සුබ රාත්‍රියක්.